මේ දවස්වල අපි කතා කරමින් ඉන්නේ ඡන්දය කියන ධර්මතාවය ගැන. ඡන්දය කියන වචනේ අර්ථය අපි තේරුම් ගත්තේ නිවන අවබෝධ කිරීමේ ආශාව නැත්නම් කැමැත්ත කියන විදිහටනේ. ඒකම තමයි තෘෂ්ණාව ක්ෂය වීම. එහෙම නැත්නම් රාග දේශ මොහ ක්ෂය වීම, විරාගී බවට පත්වීම, නිකලස් බවට පත්වීම, එහෙම නැත්නම් නිවන අවබෝධ කිරීම, අරහත්ත්වයට පත්වීම, එහෙම නැත්නම් ආර්ය වූ චිත්ත විමුක්තිය ඇති කර ගැනීම, මේ ආදී වචන වලින් අපි තේරුම් ගත යුත්තේ ඒකම අදහස. ඒතර මේ දවස්වල අපි මේ ඡන්දය කියන වචනයෙන් නැත්නම් ඒ ධර්මයෙන් අපි ඉගෙන ගන්න අදහස කුමක්ද? ආර්ය වූ විමුක්තිය ඇති කර ගැනීම ගැන තියෙන කැමැත්ත. එහෙම නැත්නම් නිවන අවබෝධ කිරීමේ කැමැත්ත. එහෙම නැත්නම් අරහත්ත්වයට පත්වීමේ කැමැත්ත. ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීමේ කැමැත්ත. රාග ద్వේෂ මොහ දුරු කිරීමේ කැමැත්ත. තෘෂ්ණාව ක්ෂය කර ගැනීමේ කැමැත්ත. මේ වගේ අදහස් වල තියෙන එකම අර්ථය. ඒ අර්ථය දැන ගැනීම පිණිස තමයි මේ ඡන්දය කියන වචනේ මෙතනදී පාවිච්චි වෙන්නේ. නමුත් දැනගන්න ඡන්දය කියන වචනය තුළ මේ අදහසට වඩා වෙනත් අදහසුත් තියෙනවා. ඒකත් අපි කලින් කතා කරා නේද? ආර්ය සත්‍ය ප්‍රකාශිත බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අසූ කෙනා තුළ මින් පෙර නොතිබූ කැමැත්තක් ඇති වෙනවා. ඒ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් පාරිශුද්ධ වූ සිත, එහෙම නැත්නම් නිකලස් භාවය, කෙලස් රහිත සිත ඇති කර ගැනීම. එහෙම නැත්නම් විරාගී බවට පත්වීම. එහෙම නැත්නම් රාග ద్వේෂ මොහ දුරු කර ගැනීම. නිවන අවබෝධ කර ගැනීම ගැන කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා පිළිගන්න කෙනා තුල. මිනිසෙක් වේවා දිවි කෙනෙක් වේවා. ඒතර අන්නේ නිවන අවබෝධ කිරීමේ ආසාව තමයි මේ ඡන්දය කියන වචනෙන් අපි මේ දවස්වල ඉගෙන ගන්න. ඡන්දය කියන වචනේ එහෙම නැත්නම් කැමැත්ත කියන වචනේ තුල නිවන අවබෝධ කිරීමේ ආසාව හැරුණ විට වෙනත් ආසාවන් ගැන ඒ වචනේ භාවිත වෙනවා. අපි මුල්ම දවස්වල කතා කරානේ සාමාන්‍ය මනුෂ්‍යයා තුල අනේක ප්‍රකාර ආසාවන් තියෙනවා. විවිධාකාර දේ ගැන ආසාවන් තියෙනවානේ. ඒවත් ඡන්දය තමයි. ඒවටත් ඡන්දය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ නිසා මේක පටල ගන්න එපා. අපි මිනිසෙක් තුල තියෙන එහෙම නැත්නම් ධර්මය පිළි නොගත්ත මිනිසෙක් තුල තියෙන ධර්මය පිළිගත්තා වුණත් ඒක තියෙන්න පුළුවන්. විවිධ ආශාවන් තියෙන්න පුළුවන් නේද? නමුත් ධර්මය පිළිගත්ත කෙනා තුල සාමාන්‍ය කෙනා තුල තිබෙනා වූ විවිධාකාර ආශාවන් වලට වෙනස් වූ පාරිශුද්ධ ආශාවක් ඇති වෙනවා. ඒ ආශාව තමයි නිවන අවබෝධ කිරීමේ ආශාව. ඒකට කියන්නේ ඡන්දය කියලා තමයි. පැහැදිලිද? අන්නේ ඡන්දය කියන වචනේ අර්ථය තමයි අපි මේ පහුගිය දවස්වල දිගටම කතා කළේ. එතකොට මේ නිවන අවබෝධ කිරීමේ ආශාව හැරුණු විට කෙනෙක් තුළ තියෙන ආශාවන් මොනවද? ඡන්දයන්. අපි කලිනුත් ඒ ගැන කතා කරා නේද? විවිධාකාර ආශාවන්, කෙරවලක් නැති ආශාවන් තියෙනවානේ. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරනවා ඡන්ද නානත්වතාවයක්. විවිධාකාර වූ ඡන්දයන් තියෙනවා. ඇහැට පේන රූප ගැන ආසාවන් එනවනේ. ඒකට කියන රූපච්ඡන්දය. රූප ගැන ඡන්දය. කනට ඇහෙන ශබ්ද ගැන ආසාවක් නැති වෙනවා. ඒකට කියන ශබ්ද පිළිබඳ ආසාව. සද්ධාච්ඡන්දය. සද්ධාච්ඡන්දය. ගන්ධ සුවඳ, නාසයෙන් දැන ගන්ධ සුවඳ ගැන ආසාවක් එනවා. ගන්ධ ඡන්දය. ගන්ධ ඡන්දය. හරිද?
ඊට පස්සේ අපි මේ හැමට එහෙම නැත්නම් ශරීර දැනෙන පහස ගැන ආසාවක් ඇතිවෙනවා. පොට්ටබ්බ ඡන්දය. හිතට දෙන අරමුණු ගැන ආසාවක් නැති වෙනවා. ධම්මච්ඡන්දය. ඒ වගේ ඡන්දය විවිධයි, විවිධාකාරයි, নানা ප්‍රකාරයි. හරි. ඒතර ධර්මාබෝධය කිරීමට කැමැත්තක් නැති කෙනා තුළ ධර්මාබෝධයේ පිස කැමැත්තක් ඉපදෙලා නැති කෙනා තුළ ඒ নানা ප්‍රකාර වූ ඡන්දයන් පමණයි තියෙන්නේ. රූප ගැන ඡන්දය, ශබ්ද ගැන ඡන්දය නේද? ඒවා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා ආර්ය සත්‍ය අවබෝධ කරගන්න නැත්තම්, නිවන අවබෝධ කරගන්න නැත්තම්, දුකින් නිදහස් වීමට නිදහස් වෙන්න නැත්තම් කියන කැමැත්ත ඉපදෙන අය ඉන්නව නේද? අන්න ඒකටත් ඡන්දය කියලා තමයි කියන්නේ. ඒ වචනේම තමයි භාවිත කරන්නේ. අපි මේ දවස්වල දිගටම කතා කරන්නේ ඒ ධර්මාබෝධයේ පිණිස එමෙතන දුකින් නිදහස් වීම පිණිස වෙන කැමැත්ත පිළිබඳව තමයි, එහි වටිනාකම ගැන තමයි පහුගිය ටිකේ දිගටම කතා කරේ. අද කතා කරන්නේ ඒ එනමයි. නමුත් මම අමතර මතක් කර දුන්නේ මේ වචනය වෙනත් අනිකුත් ආසාවන් ගැන මේ වචනේ අර්ථය පටල ගන්න ඉඩ තියෙනවා. ඇතම් මිට එහෙම තවෙන කෙනෙක් කියන්න ඉඩ තියෙනවා. ඡන්දය කියන්නේ ඕක විතරක් නෙවෙයිනේ කියලා අහන්න ඉඩ තියෙනවා. ඒතර ඔයගොල්ලෝ මතක් වෙන්න ඕනේ. එහෙම වෙන්න පුළුවන් නේ. මොකද මේ වාද බරිත ලෝකයක් නෙමේක නේ. හැබැයි ඔයගොල්ලෝ කවදාවත් වාදයට යන්න එපා. වාද කරන්න එපා. කිසි කලක කායකවත් වාද කරන්න එපා. දැන් මම වාද කරන දකලා නැහැ නේද? ඈ? වාද කරන්න එපා. කවමදාවත් වාද කරන්න එපා. වාදේ වැඩක් නැති එකක්. වාද කරන්න ආවොත් එහෙම මඟ හැර දාන්න. මම අමතර කතාවක් කියනකොට වාදයේ අමතර හැනේ මේ කොටියයි සිංහයයි දෙන්නෙක් ඉඳලා තියෙනවා යාළුවෝ. කොටියකුයි සිංහයෙකුයි. ඉතින් කොටියා කොච්චර හරි මේ සිංහයාත් එක්ක වාදයට පැටලෙන්න ලෑස්ති වෙනවා. සිංහයා මඟ යනවා. හරි. ඉතින් කොටියා කොහොම හරි වාදයට පටල ගන්න උත්සාහ කරනවා. සිංහයා මංගල නිකයිනු එන්නේ මෙලු. පස්සේ දවසක් මේ කොටියාට මේක කොහොම හරි වාදයට ගන්න ඕනනේ. කොටියා එතන මේ ගල් කැටයක් අරන් පෙන්නලකුළු මේ ගල් කැටේ මම මේක මගේ කියන්නම් ඔයාගේ කියන්න කිව්වලු. හරි? ගල් කැටේ පෙන්නලා කොටියාගලු මේක මගේ කිව්වලු. සිංහයාගලු ඉතින් ඔයාගේ නම් එදි ගන්න කිව්වලු. ඉතින් ඔයාගේ නම් ඉතින් ගන්න ඉතින් මට කමන්නේ කිව්වලු. අර බලන්න වාදයට පටල ගන්න හද බැරිනේ. ඒ වගේ අපි වාදයට පටල ගන්න යමෙක් උත්සාහ කළොත් ඕගොල්ලෝ ඒකට පැටලෙන්න එපා. ඕගොල්ලෝ වාදයට පැටලෙන්නේ සමහරට කරුණු තේරුම් කළ දෙන්නම්, පහදවන්නම්, බේර ගන්නම්, උදව් කරන්නම්, කරුණාව දක්වන්නම්. ඔහොම වගේ තමයි පැටලෙන්නේ. එහෙනම් එහෙම පැටලෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන නිකන්. වාදය කියන එක කිසිසේත් ඇති කරගන්න එපා. නමුත් මේ මම මේ කියලා දුන්නේ ඡන්දය කියන වචනේ අපි මේ දවස්වල කතා කරන්නේ ධර්මාබෝධයේ පිණිස තියෙන කැමැත්ත ගැනනේ නේද? නමුත් යම් කෙනෙක් බැරි වෙලාවත් මේ දැන් මේ ධර්මය අහනවනේ මේ. ඒතර එහෙම කෙනෙක් කියන්නේ දුන්න නෑ ඕක නෙමෙයි ඡන්දේ අනිත්‍යවලත් ඡන්දේ තමයි කියන්නේ කියලා කියන්නේ තියෙනවා. එහෙම වුණොත් ඔයගොල්ලෝ මේක දැනගෙන ඉන්න තමයි ඔයගොල්ලන් ටිකක් බය හිතෙන්න ඉඩ තියෙනවා. ඔයගොල්ලන්ගේ සිත සැලෙන්න ඉඩ තියෙනවා. ඇත්තනේ නම් ස්වාමීන් වහන්සේ මේකේකට මේ මෙහෙමත් දේ තියෙනවානේ කියලා හිතෙන්න ඉඩ තියෙනවනේ. නේද? දැන් ඔයගොල්ලන්ට එහෙම හිතෙන්න දෙයක් නැහැ. කෙනෙක් එහෙම කිව්වත් ඔයගොල්ලන්ගේ හිත කලබල වෙන්නේ නැහැ. කලබල නොවි ඔයගොල්ලන් ඉන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි? එහෙනම් ඡන්දය කියන එක ඡන්දය කියන වචනේ අර්ථය විවිධ විදිහට තියෙනවා. ධර්ම ආબોධ කිරීමේ කැමැත්තට ඡන්දය කියලා භාවිත කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ආදී දේට තියෙන කැමැත්තත් ඡන්දය කියලා කියනවා. නමුත් මෙතනදී අපි මේ ඡන්දය ඇති කරගත යුතුයි, ඡන්දය අත්නොහර ඇති කරගත යුතුයි, ඡන්දය සම්පූර්ණ කරගත යුතුයි කියලා අපි ප්‍රකාශ කරලා දිගින් දිගටම එතනදී කියන්නේ
ධර්මාබෝධයේ පිණිස ඡන්දය ඇති කර ගැනීම. නිවන පිණිස කැමැත්ත ඇති කර ගැනීම. එහෙම නැත්නම් රාග දේශ මොහ දුරු කර ගැනීම පිණිස කැමැත්ත ඇති කර ගැනීම. ඒ සම්බන්ධ අර්ථය තමයි පෙන්වන්නේ. දැන් පැහැදිලි නේද? හරි. එතකොට අපි තවදුරටත් මේ වචනෙහි අර්ථය එහෙම නැත්නම් ඡන්දය ඇති කර ගැනීමේ වටිනාකම, ඡන්දය සුරක්ෂිත කර ගැනීමේ වටිනාකම, ඡන්දය සිතේ හොඳින් පවත්වාගෙන යාමේ වටිනාකම, එයින් අපට ලැබෙන සුරක්ෂිත භාවය ගැන අප තේරුම් ගත යුතුයි. ඡන්දය එහෙම නැත්නම් නිවන අවබෝධ කිරීමේ කැමැත්ත, රාග දේශ මොහ දුරු කිරීමේ කැමැත්ත උපදව ගන්න ඕන. ඒ හිතේ හොඳින් පවත්වා ගන්න ඕන. සිතේ හොඳින්ම තියා ගන්න ඕන. සිතේ පුලුල් වේ තියා ගන්න ඕන. සිතේ අඩුවක් නැතුව සිත පුරාම තියා ගන්න ඕන. මොකක්ද ඒ අදහස? නිවන අවබෝධ කිරීමේ අදහස සිත පුරා පතුරගෙන තියා ගන්න. පැහැදිලි? ඇයි ඒ සිත පුරාම මේ අදහස් තියා ගන්න ඕන? යම් හිස්තැනක් තිබොත් එතන වෙන කැමැත්තක් රින් ගන්න පුළුවන්. ඇයි අපි ඇහැ අරගෙන, කන අරගෙන, නාසය අරගෙන, දිව අරගෙන නේද? ශරීරයේ ලෝකයට විවෘතයි. මේ සම්පූර්ණයෙන් වහගෙන ඉඳීම දුෂ්කරයි. බොහොම පරිස්සමෙන් හිමින් තමයි මේක පාලනය කරගන්නේ ශ්‍රාවකයා නේද? ඉන්ද්‍රිය පාලනය බොහොම පරිස්සමෙන් කරගෙන යන්නේ. ඒක පාට මේව වහලා දාලා ඉන්ද්‍රිය පාලනය කිරීම බොහොම දුෂ්කරයි නේද? නේද? ඉතින් එතකොට මේ සිතේ කොහේ හරි හිස්තැනක් තිබුණොත් එහෙම උතෙන්ද මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ඉංගන දේවල් ওই තැන් වල පළපදියම් වෙනවා. ඒ නිසා සිත පුරාම රඳව ගන්න. සිත පුරා පතුරලා තියාගන්න. මොකද්ද? ධර්ම අවබෝධ කිරීමේ කැමැත්ත. නිවන අවබෝධ කිරීමේ කැමැත්ත. ඡන්දය. කොහොමද එහෙම කරන්නේ? කොහොමද එහෙම කරන්නේ? මම කියන එක තේරෙනවද? නේද? අපි හිතමු අපිට කාමර 10ක් තියෙන ගයක් තියෙනවා. කාමර 10ෙම කට්ටිය හිටියොත් ආයෙන කෙනෙකුට අපි නවතන් නැහැ කියනවනේ. නේ? ඉර කඩ නැහැ කියනවා. කාමරයක් හරි ඉතිමුත් එහෙම කාට හරි ඉර කඩ දෙන්න සිද්ධ වෙනවනේ. නේද? ඒ නිසා හිතේ හිස් තැන් තියාගන්න එපා. හිත පුරව ගන්න එකම එක අදහසකි. සියලු දුකෙන් නිදහස් වී නිවන අවබෝධ කරගන්න ඕනේ. සියලු දුකෙන් නිදහස් වී නිවන අවබෝධ කිරීමේ කැමැත්ත. සියලු දුකින් නිදහස් වී නිවන අවබෝධ කරගන්න ඕනේ කියන කැමැත්ත සිත පුරා තියාගන්න. හිස්ව තියාගන්න එපා සිත. හිස්ව තිබ්බහම හිතෙන ඕගලන්ට ගමේ මිනිසුන් කන්න තියනවද දන්නේ අපි ආහාර ටිකක්වත් බෙදන්න නැත්තම්. පාර කැඩිලා ඇති ගමේ අයගේ පාර හදන්න නැත්තම් මෙහෙම එකක් හරි හිතෙන්න පුළුවන්. හිතට රිංගනවනේ ඒවා. ඒක කරුණාව, මෛත්‍රිය වගේ දේ සමග තමයි තියෙන්නේ. ඒක නරකයි කියලා මම කියනවා නෙමෙයි. දැන් අපි කාමරයක් හිස්ව තිබ්බොත් මිත්‍රයෙකුට උනොත් දෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක අපිට පරිබෝධයක් වෙන්න පුළුවන්. අපිට ඊට වඩා අර්ථයක් තියෙනකොට ඒක අපිට බාධාවක් නේද? නේද? අපිට ඊට වඩා අර්ථයක් පිනිස කාලේ මිඩංගු කරන්න තියෙනකොට අවශේෂ වැදගත්කමින් අඩු දේ පිණිස කාලයේ මිඩංගු කිරීම නිෂ්ඵලයි. ඒකයි එහෙම නොකළ යුත්තේ. නැත්තම් ඒක කරලා කමක් නැහැ. අපට අර්ථවත්යක් නැත්තම්. අපි හිතමු අපි බුදු කෙනෙක් පහළ වෙලා නැහැ මේ ලෝකේ. ආර්ය සත්‍ය නැහැ. නේද? ඒතර අපි නිකන් ඉඳලා වැඩක් නැහැ. අපි පැය 24ම නොනිදා ගමේ වැඩ කරන්න ඕනේ, පාරවල් හදන්න ඕනේ, ලිම් පොකුණු හදන්න ඕනේ. මොකද
ඒක තමයි එතකොට තියෙන අග්‍රම අර්ථය. අග්‍රම කටයුත්ත ඒක. හේතුව ඒ වෙනකොට බුදු කෙනෙක් නැති නිසා. අපිට යම් කලක බුදු කෙනෙක් නැහැ. බඹලෝ යෑම පිණිස මඟ පෙන්වන ශාස්ත්‍රූ කෙනෙක් ඉන්නවා. අපිට උන්වහන්සේ ආකින්චඤ්ඤායතන සමාධිය ගැන කියලා දෙනවා කියලා. එතන අපි පාරේ ගස් කොළන් හදන්න යනවා, ලිම්පකුණු හදනවා. ඒකට මහන්සිලා ඇද්ද? එතකොට අපි යන්න ඕන අර ශාස්ත්‍රුන් වහන්සේ කියන ලෝකයටවත් යන්න මහන්සි වෙන්න ඕන. මක් නිසාද? ඒ වෙනකොට තියෙන අග්‍රමදේ ඒකවන නිසා. එතකොට අපි හිතුවොත් මේ ලෝකෙට ගිහිල්ලා වැඩක් නැහැ. මම බුදු කෙනෙක් පහළ වෙනකන් ඉන්නවා. කියලා හිතන එක හපංකම නෙමෙයි. නේ? නේද? මොකද ඒකෙන් අදහස් වෙන්නේ යම් කලක තියෙන යම් අග්‍රම දෙයක් ඇද්ද ඒ අග්‍රදේ කිරීම පිණිස නුවණැත්තා වෙහෙසෙන්න ඕන. ඒ නිසා මේ යුගයේදී තිබෙන අග්‍රම දේ තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය, බුදුරජාන් වහන්සේගේ ශාසනය. ඒ නිසා අපි මේ ශාසනය සම්පූර්ණ කිරීම පිණිස අපේ මුළු කාලයම මිඩංගු කරන්න ඕන. එහෙම නැත්නම් ඒ කාලය අපරාධිනේ නිෂ්ඵලයි නේද? නේද? ශාසනය නැත්නම් ඒ වෙනකොට තියෙන අග්‍රදේ කරන්න ඕන. ඒ නිසා සිතේ හිස්තන් තියෙන්න දෙන්න එපා. සිතේ හිස්තනක් තිබුණොත් ඒකට වෙනත් දේවල් එන්න පුළුවන් නේ. එහෙම වෙනවද නැද්ද? වෙනවා. හිස්තනක් නැතුව සිත පුරව ගන්න ඕන මොනවයින්ද? මොකකින්ද? ආරි සත්‍ය අවබෝධය සම්පූර්ණ කරගන්න ඕන කියන අදහසෙන්. රාග දේශ මොහ දුරු කරන්න ඕන කියන අදහසෙන්. මුළුමනින්ම පිරිසිදු පාරිශුද්ධ වූ සිත ඇති කරගන්න ඕන කියන අදහසෙන් ඒ අදහසෙන් සිත පුරව ගන්න. ඒක බරක් නෙමෙයි. ඒක බරක්ද? නෑ. නිවන ආબોධ කරගන්න ඕන කියන අදහස තියාගෙන බරක්ද? බය වෙන්න දෙයක්ද? ඈ? නමුත් සාමාන්‍ය කෙනාගේ හිතේ තියෙන්නේ මොනවද? පුළුවන් වෙයිද දන්නේ. හිත පුරාම තියෙන්නේ මොනවද? පුළුවන් වෙයිද දන්නේ. අපිට පින් තියෙනවද දන්නේ. හරි වෙලේ අපිට බැරි වෙයිද දන්නේ. මට භාවනා කෙරෙයිද දන්නේ. මේ වගේ අනර්ථවත් දෙයක් ඉන්නේ හිතේ පිරලා තියෙන්නේ. ඈ? අර සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් ඇස්සේ ගොඩ කරන් ඉන්න සමහර බඩු වගේ. සමහර ගෙවල් ඇස්සේ බඩු පිරීලා සත පහකට වැඩක් නැහැ. ඒ වගේ නේද සමහර අයගේ හිතවල පිරලා තියෙන දේවල්. අපට නිවන අවබෝධ වෙයිද දන්නේ. අපට සමාධි වැඩේද දන්නේ නැහැ. හරි වැඩේ ඉතින් අපි මොනවා කරන්නද? පුළුවන් වෙයිද දන්නේ නැහැ. මෙහෙම සිතුවිලි නේද පොඩි බැඳගෙන හිත ඇස්සේ තියෙන්නේ. ඈ? ඔහොම තියෙනවා. දැන් ඔබට තේරෙනවද මේ හිත හිස්ව තිබුණොත් මොනවද වෙන්නේ කියලා? ඒව නිකම්ම ආවද කොහෙන් හරි කන් වලින් කනට ඇහිච්ච දේනේ හිතවල පවතින්නේ. ඈ? හිත හිස්ව තිබුණා කනෙන් ඇහුණා ඒක හිතේ වැඩ කරනවා. අපරාධනේ. අපරාධයන්නේ හිස්ව හිත තියාගෙන පාඩුව. ඒ නිසා හිත හිස් කරගන්න එපා. හිත පුරව ගන්න අර්ථවත් දෙයකින්. ඒ අර්ථවත් දෙය තමයි ධර්ම ආબોධ කිරීමේ බල සම්පන්න ආසාව. ඒක බැරිද පුළුවන්ද ඒක මුකුත් කතා ගන්න එපා. ධර්ම ආબોධ කිරීම අග්‍ර දෙයක් කියලා තේරුම් ගන්න. නිවන ලෝකේ තියෙන අග්‍ර දෙයක්. අපි ඒක කරන්න ඕනේ. අන්නේ වගේ ලස්සන හිතුවිලි උපදවගෙන ඒ සිත් වලින් ඉන්න. පුළුවන් ද බැරිද ඒ වගේ වචන මුකුත් හිතන්න එපා. අර්ථවත් දෙයක් හිතේ පැවැත්වුනේ නැත්නම් හිත හිස්. එතන අනර්ථවත් දේවල් ලෝකේ පුරා තියෙනවා. ඒවා තමයි ඇහෙන්නේ. ඒවා හිතට රිංගනවා. හිතේ පළපදියම් වෙනවා. ගොඩක් අයට වෙච්ච විපතක් ඒක. හිස් ඉඩම් වල කටු වල් තනකොළ
පළ වෙන්නවා වගේ. හිස් ඉඩම් වලට මිනිස්සු කුණු ගෙනත් දාන්නේ. නේද? පොඩ කුණු වැටලා අඳුර කුණු කඳු පිරෙනවනේ හිස් තැන් වල. ওই වගේ තමයි මිනිසුන්ගේ හිත හිස් වුනහම කුණු ගොඩවල් පිරෙනවා. ඊටාම අනර්ථවත් දේ පිරෙනවා. නිසා හිත හිස්ව තියාගන්න එපා. හිත ඊටාම අර්ථවත් බරක් නැති වෙහසක් නැති දෙයින් පුරව ගන්න. දැන් බලන්න අපිට ධර්මාබෝධ කරන්න බැරි වෙයිද දන්නේ නැහැ. පිං තියෙයිද දන්නේ නැහැ. හරි වැඩේ මේ මට මොනවා වෙයිද දන්නේ නැහැ. වගේ සිතුවිලි. සිතට බරක් නේද? සිතට පෙළෙනව නේද? නිකන් ඉන්න මනුස්සයා කළු ගලක් ඔළුවේ තියන් ඉන්නා වගේ වැඩක් නේද ඒක? ඇයි එහෙම කරන්නේ? එහෙම වෙන්නේ ඇයි? හිත හිස්ව තිබ්බහම කොහෙන් හරි ඇහෙනව මොනවා හරි. ඇහෙන එක හිතේ වැඩ කරනවා. ඇයි නිකන් ඉන්නේ? නිසා හිත හිස්ව තියාගන්න එපා. හිත පුරව ගන්න තියෙන ලෝකයේ තියෙන අර්ථවත්ම දේ තමයි ධර්ම අවබෝධ කිරීමේ ආසාව. නිවනට ආසාව හිතේ සිත පුරා තියාගන්න. හිත පුරවලා තියාගන්න. මේ බලන්න මේ මම ඔයගොල්ලන්ට මේ ගාතාවක් කියලා දෙන්න කල්පනා කළා. ධම්මපදයේ පිය වග්ගය. ධම්මපදයේ පිය වග්ගයේ ගාතාවක් තියෙනවා. ඡන්ද ජාතෝ අනක්ඛාතේ මනසාච පුටෝසියා. නිවනට කැමැත්තෙන් යුක්ත නිවනට කැමැත්ත ඇති කරගෙන ඉන්න කෙනා සිත සම්පූර්ණයෙන් ඒ කැමැත්තෙන් පුරවගෙන ඉන්න කෙනා පුලුල්ල පතුරවගෙන ඉන්න කෙනා සිතේ හොඳටම ඒ අදහස පතුරාගෙන ඉන්න කෙනා කාමේසුච අප්පටිබද්ද චිත්තෝ කාමයන්ගෙන් නොබැඳී ගිය සිත ඇති බව. එතකොට නිවනට තියෙන කැමැත්තෙන් සිත වැසිලා ඉන්නේ යාගේ. සිත පිරීලා. නිවන අවබෝධ කිරීමේ කැමැත්තෙන් සිත පිරීලා සිත පුළුල් වෙලා තියෙනවා ඒ ආසාවෙන්. අන්නේ බඳු ඒ වගේම තමයි කාමයන් ගින් සිත බැඳිලා නැහැ. නොබැඳුණු කෙනා උද්දං සෝතෝචි උච්චති. අන් එයාට කියනවා උද්දං සෝත කෙනා කියලා කියන්නේ එයාට. උද්දං සෝත කියන ස්රෝතේ ඉහළට ගමන් කරන කෙනා. ඉහළ පිහිටි කෙනා. ස්රෝත කියන්නේ නිවන් මඟ නිවනට යන මඟ. එහෙම නැත්නම් ඒ ප්‍රවාහයේ ඉහළ සිටින කෙනා. ඉහළින් ඉන්නේ යා. ඉහළටයි යන්නේ. උද්දං සෝත. එයා ඉපදිනව නම් ඉපදෙන්නේ ඉහළ. ඒ කොහොම කෙනාද මේ උද්දං සෝත කියන්නේ? නිවන අවබෝධ කිරීමේ කැමැත්ත සිත පුරා පැතිරී තියෙන කෙනා. පැතිරී තියෙනවා. ඒ විතරක් නෙවෙයි කාමයන්ට තියෙන ඇල්මෙන් සිත නිදහස් බැඳිලා නැහැ. අප්පටිබද්ද චිත්තෝ බැඳිලා නැහැ කාමයන්ට සිත බැඳිලා නැහැ. එහෙම කෙනාට මොකද්ද කියන්නේ? උද්දං සෝතෝති උච්චති. උද්දං සෝත කියලා යාට කියන්නේ ස්රෝතයේ ඉහළ පිහිටන කෙනා. ඉහළ ඉන්නේ යා. එයාගේ මූලිකම ස්වභාවය මොකද්ද? නිවන අවබෝධ කරන්න ඕන කියන ආසාවෙන් යුක්තයි. සිත පුලුල්ල තියනවා ඒ ගැන. සිතේ හොඳට පවත්ත ගන්නවා එක. කාමයන්ට බැඳිලා නැහැ. නොබැඳී ඉන්නවා. එයා කොහෙද පිහිටන්නේ? ස්රෝතේ ඉහළ පහළට යන්නේ නැහැ. උද්දං සෝත කියලා කියන්නේ යාට. ධර්මාබෝධ කළා අතර ඉහළ ඉන්න කෙනෙක් යා.
මෙයා නිවන සම්පූර්ණ කරයිද නැද්ද? ඈ? ආපසු පහතට එයිද මෙයා? උද්දංසෝත කියන්නේ ආය පහසට නොයන කෙනෙක් මෙයා. ආය පහතට එීමක් නැහැ. මේ වැඩේ කරන්න අපට බරක්ද මේ සිතට? මේ දැන් මේ විදිහෙන් බලන්න නිවන අවබෝධ කිරීමේ ආසාව හිතේ තියාගන්න නැතුව අපිට පුළුවන් වෙයි දන්නේ හරි වැඩේ මේ ඇත්තනේ නම් අපිට පින් කියනවද දන්නේ කියා හිතන එකද හොඳ? නිවන ලෝකයේ තියෙන අග්‍රදයක් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කර අග්‍රමදේ ඒ පිරිසිදු භාවයට මංපත් වෙන්න ඕන. කොහොම හරි මං නිවන අවබෝධ කරගන්න ඕන. කොහොම හරි මං රාග දේශම දුරු කරන්න ඕන. විරාගී සිත ඇති කරගන්න නැත්තම් ඒ විරාගී සිත කොයිතරම් පහසුයිද? නිදහස් විරාගී සිත පීඩා නැති සිතක්. මේ කෙලෙස් පීඩයි. කෙලෙස් නැති සිත පිරිසිදුයි පීඩා නෑ නේද? කියලා මේ නිවන ගැන ආසාව කැමැත්තෙහි අගය සිහි කර කර ඉන්න හිත. ඒකද හොඳ? මට පුළුවන් වෙයිද දන්නේ මට වාසනාව තියෙයිද දන්නේ තේරෙන්නේ නෑනේ. ඒ වගේ දුර්වල සිතුවිලිද හොඳ? ඒ දුර්වල සිත හිතට බරක් නේද? මේ සිතේ තියෙන සිතුවිලිම තමයි. සිතුවිලිම බලන්න එක්තරා සිතුවිලි තියෙනවා හරි බරයි, වෙහෙසයි, පීඩයි. පහතට යනවා. ඒගොල්ලන් පහතට යන්නේ. ස්රෝතේ පහත ඉන්නේ ඒගොල්ලන්. ඒගොල්ලෝ පහතට යනවා. මුලින් දැන් මේ බෑ බෑ කියලා කියන්නේ පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා සැක කරන්නේ කවදාවත් බන නොඇසුවේද අහපුවයිද? ඈ? කවමදාවත් බන අහලා නැති අයද කියන්නේ බන ගොඩාක් අහපු අයද? බන ගොඩක් අහපු අය. ඒ මොකද? ඒතර ඒගොල්ලෝ ස්රෝතයේ ඉහළට යනවා පහළට යනවා. ඉතින් සිතුවිලි නිසා නේද මේ හබේ ඇති වෙන්නේ? හිතේ තියාගන්නේ හිතුවිලි නිසා නේද මේ පීඩාවට එන්නේ? ඈ? වෙන දෙයක්ද? හොඳට තේරුම් ගන්න. බෑ වාසනාව නැහැ, බැරි වෙයි. මේ වගේ සිතුවිලි ටිකක් නේද? සිතුවිලි කෝටියකුත් නෙමෙයි. සිතුවිලි දෙක තුනයි. පිං නැහැ, පිං මදි, තේරෙන්නේ නැහැ, මතක නැහැ. මේ වගේ ඔයගොල්ලෝ ගණන් කරොත් එහෙම සිතුවිලි ප්‍රමාණ විදියට මේ අතේ ඇඟිලි ගන්නවත් හිතෙන්නේ නැහැ. ඒකම යලි දැන් මෙහෙම හිතන්නකෝ. එකම උල 10 වතාවක් එනෙනකොට උල් 1000ද එක උලක්ද? ඈ? එකම උල ඇනෙනවා කොච්චරවත්? එක උල නේද? වේදනාව එහෙනම් අර අර්ථයක් නැති සිතුවිලි එක ඇති ආය මතුවේවි ඇනෙනකොට එකම උල යලි ඇනින්නා වගේ වේදනයි. එකම උල යලි ඇනිලා ආරක්ෂා වෙනද විනාශ වෙනවද? අනර්ථ වූ අර්ථයක් නැති සිතුවිලි එක ඇති යලි පවත්වනට ඒ උල ඇනිලා සිත විනාශ වෙනවා. සිතුවිලි කෝටියක් ඕනේ නැහැ. ඔය පීඩාවටපත් වෙන අයට සිතුවිලි කෝටියක් නැහැ. එකම සිතුවිල්ල ඔය පවත්න්නේ. බෑ. පිං නෑ. අනේ අපිට වාසනාවක් තියනවද දන්නේ නැහැ. ඔය වගේ මොන හරි එක සිතුවිල්ලක් දෙකක් තමයි පවත්න්නේ. මේ එක උලක් වගේ. එකම උල ආය යන්නේ ඇල්පිනිතු තුන කියන්නකො. ඇල්පිනිතු තුන තුඩ යලි යනිනවා. ඉවරයිනේ. ඇල්පිනිතු 1000ක් ඕනේ නැහැ නේද? ඒ වගේ තමයි අපිරිසිදු, කිලිටි, අනර්ථවත්, දුර්වල එක සිතවිල්ල දෙක එහෙම නැත්නම් ඊටාම ස්වල්පේ තමයි මේ බොහෝ දෙනා දුර්වලීන් බවට පත් කරන්නේ. බොහෝ දෙනාගේ වාසනාව අහිමි කරලා පසුගාමී ස්වභාවයට ඇදලා දාන්නේ සිතවිලි කීපයක් දෙකක්. ගොඩක් නෑ. මුළු ගබඩාවකම තියෙන දහන් හිටි ඔක්කොම කන්න මීයක් දෙන්නෙක් ඇති. ගොඩක් ඕනේ නෑ. හොයලා බැලුවොත් නම් මාසයක් දැක්ක ඇද්දි මුළු ගබඩාවක් විනාශ කළා ඉවරයි.
එක සතෙක්. ඒ වගේ තමයි ඔයගොල්ලෝ හොයලා බැලුවොත් ඔයගොල්ලන්ගේ සිත විනාශ වෙලා තියෙනවා නම් එක සිතුවිල්ලක් දෙකක්. හොයලා බලන්න. නොසවා ඉන්න එපා. සිතුවිලි කෝටියක් ඇවිදින් ඔයගොල්ලෝ හිත විනාශ කරන්නේ නැහැ. ඒ වගේ තමයි සිත පෝෂණය කරන්න. සිත බලවත් කරන්න. සිත අතිශයින් බලවත් කරන්න නිවන් මගෙහි ඉහළට ඔසවා තබන්න සිතවිල්ලක් දෙකක් ඇති ගොඩක් ඕනේ. නිවනට තියෙන ආසාව සිතවිලි කීපයකින් පවත්තන්න. එහි වටිනාකම සිතවිලි කීපයකින් පවත්තන්න. ධර්මයේ පාඩම් නොවුනට කමක් නැහැ. ධර්මයේ පාඩම් නැති කමක් නැහැ. බණ යලෙලි අහන්න අර සිතවිලි පවත්තන්න. නිවන ගැන අග්‍ර දෙයක් කියලා කල්පනා කරන්න. නිවන වටිනා දෙයක් ගැන කියලා කල්පනා කරන්න. ඔයගොල්ලන්ට බැරි වුණාට කමක් නැහැ. බැරිද පුළුවන්ද කියලා මුකුත් හිතන්න එපා. අපිට බැරිද පුළුවන්ද කියලා අපි සහතික දෙන්නත් ගන්නත් එපා, කාගෙන්වත් ඉල්ලන්නත් එපා. මම ඔයගොල්ලන්ට කියලා නැහැ නේ බෑම පුළුවන්. නේ? මගෙන් සහතික ඉල්ලන්නත් එපා අපිට පුළුවන් ද සාමිනාස කියලා. නේද? දොස්සයිති හිතේ පැවැත්වුවොත් එහෙම කාටවත් බෑ. හොඳ හිතේ පැවැත්වුවොත් කාටවත් පුළුවන්. හරිද? ඒ නිසා නිවනෙහි වටිනාකම සිහි කරන්න. නිවන අග්‍ර දෙයක් විදිහට සිහි කරන්න. නිවන ගැන ආසාව සිතේ උපදවා ඒ ආසාවෙන් සිත පුරව ගන්න. සිත පුරා නිවන ගැන ආසාව පවත්ව ගන්න. හිස් කරගන්න එපා සිත. කොහොමද මේ නිවන ගැන ආසාව සිතේ උපදවගන්නේ? ඒක සිතේ නිතර පවත්වමින් සිත පුරා එක පවත්ව ගන්න මොකද උදව් වෙන්නේ? ආර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයේ ඇසීම බුදුරජාන් වහන්සේ පෙන්නනෝනේ නේද? කෙරවලක් නැති ආරම්භක කෙරවලක් නැති හොයන්න බැරි සසරෙහි ආපු ගමන ගැන නේද? ආරම්භක කෙරවලක් හොයන්න බැරි සසරේ කෙරවලක් නැති දුක් දුම්නස් වලට අපි ගොදුරු වුණා කියලා විවිධ විදිහට දුක ගැන පෙන්නනවා. මේ ජීවිතේම අපට විඳින තියෙන දුක් දුම්නස් ගැන පෙන්නනෝනේ. අන්නේ ධර්මයන් අහන්න. මෙනෙහි කරනනම් ඒ ධර්මයන් මෙනෙහි කරන්න. ඒව මෙනෙහි කරමින් ඊළඟට මේ කිලිටි සිතේ ආදීන කිලිටි සිත කොයිතරම් දුක් සහිතයි පීඩා සහිතයිද කියලා තේරුම් ගන්න නිකලස් භාවයේ කොයිතරම් වටිනවද? එයයි වටින්නේ. ඒ විදිහට නිවන ගැන නිවනෙහි වටිනාකම නිවෙනෙහි ශ්‍රේෂ්ඨ බව නිවෙනෙහි අග්‍ර බව සීකරමින් ඒ අග්‍ර වූ නිවන අවබෝධ කරගන්න නැත්තම් කියලා ඒ බලාපොරොත්තු ඒ කැමැත්ත හිතේ උපදවන්න. ඔය කියනෝනේ ප්‍රාර්ථනා කළ වැඩක් නෑ වැඩ තියෙනවා බය වෙන්න එපා. ප්‍රාර්ථනාවෙන්මයි වැඩ තියෙන්නේ. ප්‍රාර්ථනාවෙන් තියෙන වැඩ කවුරුත් දන්නේ නෑ. දන්නවනම් ප්‍රාර්ථනා කරන්න එපා කියලා කියන්නේ නෑ. බය නැතුව ප්‍රාර්ථනා කරන්න. ධර්මයේ දන්න කෙනාට ප්‍රාර්ථනාව සුදුසුයි. තෙරුවන් සරණ ගිය කෙනාට ප්‍රාර්ථනාව සුදුසුයි. තෙරුවන් සරණ නොගිය කෙනාට ප්‍රාර්ථනාව වැඩක් නැහැ. එයා කියනවා ප්‍රාර්ථනාව වැඩක් නැහැ කියලා. බය නැතුව ප්‍රාර්ථනා කරන්න. හැබැයි ඒක නිකම් ප්‍රාර්ථනා කර ඉඳලා වැඩ තියනවද? ඒක වැඩක් නැහැ. නේද? අවංකවම නිවන ගැන වටිනාකම තේරුම් අරන් ඒ නිවනට තියෙන කැමැත්ත හොඳ රීතියේ පවත්වන්න. ඒක බලාපොරොත්තුවක්. ඒක තියෙන්න ඕන කෙනෙකුට. දැන් අපේ බුදුරජාන් වහන්සේ මහා බෝසතාණන් විදියට බුද්ධත්වයට පෙර උත්සාහ කරනකොට බලාපොරොත්තු තිබුණේ නැද්ද? බලාපොරොත්තු අතහැලද වැඩ කළේ? නේ? ඡන්දය කියන්නේ බලාපොරොත්තුව තමයි. නිවනට කැමැත්ත බලාපොරොත්තුව තමයි. ඒක තියාගන්න. ප්‍රාර්ථනාව සුදුසුයි. තෙරුවන් සරණ ගිය ආර්ය සත්‍ය තේරුම්ගත් ආර්ය සත්‍ය ගැන දැනුම තියෙන ආර්ය සත්‍ය අවබෝධයට කැමැත්තෙන් ඉන්න කෙනාට ප්‍රාර්ථනාව සුදුසුයි. ප්‍රාර්ථනාව එයාට
පාඩුවක් හෝ නුසුදුසු දෙයක් නෙවෙයි. ප්‍රාර්ථනාවට ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ රජ පවුලේ රජ කිරුළ උරුම කුමාරයෙක් ඉන්නවා. වෙනත් ප්‍රදේශයක හෝ වෙනත් රටක ඒ වගේම කිරුළ හිමි කුමාරයෙක් ඔටුනු පලන්දනවා. එතකොට රජ පවුලේ ඔටුන්න හිමි අර කලින් කිව්ව කුමාරයා කවදද මම රජ වෙන්නේ? කවදද මම ඔටුනු පලන්දන්නේ? මට ඔටුනු පලඳන්ට ඇත්තන් කියලා ප්‍රාර්ථනා කිරීම, කල්පනා කිරීම වැරදිද? නෑ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරහත්ත්වයට පත්වෙච්ච උතුමන් ගැන අපි කෙරවලක් නැතුව අහලා තියෙනවනේ. නේද? සාරිපුත්ත මොග්ගල්ලාන, මහා කශ්‍යප නේද? ඒ වගේ අය ඊළඟට මේ සුනීත සෝපාක ඒ වගේ අය නේ? ඒතර ඒ වගේ මහා රහතන් වහන්සේලා ගැන අපි අනේක ප්‍රකාර විස්තර අපි අහලා තියෙනවා. ඒ මහා රහතන් වහන්සේලාගේ කතා ප්‍රවෘත්ති සහ ඒ අය උන්වහන්සේලාගේ ජීවත් වීම මේ අපට සමීප බවක් නැද්ද? මේ දැන් වගේ දැනෙන්නේ නැද්ද? ඈ ධර්මයේ අහන අයට එහෙම සමීප බවක් නැද්ද? ඈ ඒ වාර ප්‍රාග් ඓතිහාසිකය කියලා අපි ඉගෙන ගන්නේ සාමාන්‍ය ලෝකයේ විෂය. පොසීල ඉගෙන ඒ වගේ පොසීල වෙලාද? දැන් ඔය බෑකිනාගේ ජීවිත තුළ බලපුවාම ධර්මාබෝධ කළාගේ චරිත කතා පොසීලනේ. පොසීල වගේනේ. නේද? ඒ නිසා ඒ අපේ ශාසනයේ ඔටුනු පලන් අය සිටියා කියන එක එයාට ඈත සිද්ධියක්. ඈත සිද්ධියක් නිසා එයාට ඒක සමීප වෙන්නේ නැහැ. සමීප සිද්ධියක් නම් එහි උණුසුම යට තියෙනවානේ. නේද? සමීප සිද්ධියක උණුසුම දැනෙනවානේ. දැන් බලන්න ප්‍රාදේශීය රජවරු ඉන්න කලක එක ප්‍රදේශයක රජවරයෙක් එක කුමාරයෙක් ඔටුනු පලද්දී අනිත් පැත්තේ කුමාරයාට හිතෙනවා අනේ මටත් ඔටුනු පලඳ නැත්තම් කියලා. නේ? ඒතර අපේ ශාසනයේ ශාසන පිළිවෙත් සම්පූර්ණ කර ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා සිටියා කියන එක අපට සමීපයිද කල් ඉක්ුත් වෙලාද ඒක? කල් ඉක්ුත් වෙලා නෑ නේද? නෑ. තාම 13 වහන්සේලා පම වැඩ ඉන්නවා කියලා අපි කතා වෙනවනේ. නේ? ඒ නම් ගම්ද ඒ කියපු දේද නේද? ඒ හැම දෙයක්ම තියෙනවා නේද? මේ සමීපයි වගේනේ. නේද? එහෙනම් අපිට මතක් කරගන්න පුළුවන් නේද මේ ශාසනයේ බඹසර සම්පූර්ණ කළ අය සිටියා. අනේ අපට කවද්ද ලාභය ලබන්න ලැබෙන්නේ කවදද කියලා හිතන එක පතන එක පාඩුවක්ද? ඒක වරදක්ද? එහෙම හිතුවොත් පාඩුවක් වෙයිද? පාඩු වේද හිතන එක? ඇයි එහෙනම් හිතන්නේ නැත්තේ ඒක? නේද? ඒ නිසා බය නැතුව මේ ශාසනයේ තාම ජීවමාන තියෙන බව හිතලා මේ ශාසනයේ ධර්මාබෝධ කළ උතුමන් වහන්සේලා හිටියා කියලා මතක් කරගෙන මම කවදද ඒ தത്വයටපත් වෙන්නේ? මම කවදද මගේ සිත නිකලස් බවට පත් කරගන්නේ? මම කවදද නිකලස් හිතකින් වාසය කරන්නේ? කියන ඒ අදහස හිතස්සේ තියාගන්න. එහෙම තියාන නිදා ගන්න එපා. එහෙම තියාන නිදාගත්තොත් වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. නිදා ගන්න කෙනාට ඒක අයිතියක් නැහැ නේ හිත නේද? ඒ සිත පවත්තන්න අයිතියක් උරුමයක් තියෙන්න ඕනනේ. ඒ උරුමයේ තියෙන කාටද? ඔටුනු පැලඳීමේ උරුමය කාටද තියෙන්නේ? දැන් නිවන ආબોධ කරන්න නැත්තම් මම කවදද නිවන ආબોධ කරන්නේ කියන සිත පවත්තන්න
අයිතියක් තියෙන්න ඕනනේ. ඒ අයිතිය කාටද තියෙන්නේ? ශ්‍රාවකයාට. ශ්‍රාවකයාට ඒ අයිතිය තියෙනවා. ඒ ශ්‍රාවකයා කියන්නේ ආර්ය සත්‍ය පිළිගත් කෙනා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිගත් කෙනා ශ්‍රාවකයා. ඒ ධර්මයේ පිළිගත් කෙනා, ඒ ධර්මයේ ජීවිතයට ගලපා බලන කෙනා. මමත් වයසට යනවා නේද? ඒ වයසට යෑමේ දුක මට තියෙනවා. මම මේ දුකෙන් නිදහස් වෙලා නැහැ නේද? මේ දුකෙන් මම නිදහස් වෙන්නේ කවද්ද කියලා හිතන කෙනා ශ්‍රාවකයා. ධර්මයේ පිළිගත් කෙනා. ඕගොල්ලන්ට එහෙම හිතනවද බලන්න. ඕගොල්ලෝ ඒක අහලා තියෙනවද බලන්න. වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මේ ආදී මේ භාගතුන් වහන්සේ ධර්මයේ ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? යලි යලි ධර්මය අහලා ඒ ධර්මයට අනුව කල්පනා කරන්න පුරුදු වෙන්න. ඒ ධර්මයේ ජීවිතයට ගලපලා බලනවා කියන්නේ ඒකට. කවදද මම නිදහස් වෙන්නේ? විරාගී සිත ඇතිව ඉන්නේ කවද්ද? ඒ වගේ කල්පනාවන් වලින් සිත පවත්ත ගන්න. එතකොට අර්ථයක් නැති හිස් දේවල් හිතට ඇතුල් වෙන්නේ. ඒ වගේ නිවන පිණිස වන කැමැත්ත සිතේ බලවත් කරගෙන සිතේ පුරවගෙන ඒ නිවන අවබෝධ කිරීමේ ආසාවෙන්ම සිත පවත්වන්න. එතකොට කාමයන්ට නොබැඳී ඉන්න පුළුවන් හිතක් ඇති කරගන්න එයාට පුළුවන්. නැත්නම් කාමයන්ට බැඳිලා යන එක වළක්වන්න බෑ. මොකද හිතේ හිස් තිබුත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හිතට රිංගනවා, හිතට ඇතුල් වෙනවනේ යම් දේ නේද? එතකොට කාමයන්ට බැඳිලා යනවා. ප්‍රිය රූප බලලා ඒ රූපවල නිමිති ආස්වාදයට අනුව කල්පනා කරපුවාම රාගය ඇති වෙනවා. ඒ රාගයෙන් බැඳිලා යනවා නේද? එහෙම අපි අහලා තියෙනව නේද? නේද? එතකොට ඒක තමයි ඡන්දය කියලා කියන්නේ. ඒකත් ඡන්දයක්. දැන් මේ අපි නිවන ආબોධ කිරීමේ කැමැත්ත කියන ඡන්දේ නෙමෙයි එතන තියෙන්නේ. දැන් අපි කලින් කිව්වේ නේද? දැන් ප්‍රිය රූපයක් දකිනවා. ඒ රූපේ නිමිති මතක තියාගන්නවා. ඊට පස්සේ ඒ නිමිති ආස්වාදයෙන් සිහි කර කර ඉඳීම සාමාන්‍ය කෙනා තුල තියෙනවා. ආස්වාදයෙන් සිහි කර කර ඉන්නකොට මොකද වෙන්නේ? රාගය ඇති වෙනවා. ආසාව ඇති වෙනවා. බැඳිලා යනවා. එතකොට මේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, මිහිරි ප්‍රියමනාප දේවල්. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ප්‍රිය මිහිරි දේවල් වල සටහන් නිමිති ආස්වාදයට අනුව කල්පනා කරිනොරේ ගැන රාගය ඇති වෙලා බැඳිලා යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද? නේද? ඒතකොට හිත පිරෙන්නේ මොනවයින්ද? ඒ බැඳිලා යනවා කියන්නේ මොනවද? කාමයන්ට. ඒතර හිත හිස් වුනහම ඒ වගේ කාමයන්ට බැඳිලා කාමයන්ගෙන් බේරෙන්න බැරුව යනවා. කාම ධාතුව නිසා කාම සංඥාව ඇති වෙනවා කියනවා. කාම සංඥාව නිසා කාම සංකල්පයන් ඇති වෙනවා. කාම සංකල්ප නිසා ඒ කාම ඡන්දය ඇති වෙනවා. එකක් ඡන්දයක්, කාම ඡන්දය. එතකොට නිවන ගැන කැමැත්ත තියෙන කෙනාට ඒ කාම ඡන්දය පාලනය කරගන්න පුළුවන්ද බැරිද? පුළුවනි නේද? දුකෙන් නිදහස් වෙන්න කැමැත්ත තියෙන කෙනාට ඒ කැමැත්ත බලවත් වෙන්න කාම ඡන්දය පාලනය වෙනවා. ඒතර කාම ඡන්දය නිසා කාමයන්ට බැඳිලා යනවා. නිවනට
කැමැත්තෙන් ඉන්න කෙනාගේ ඒ කාමච්ඡන්දේ පාලනය වෙනවා, අඩු වෙනවා, දුරු කරගන්න පුළුවන්. නිවනට කැමති කෙනා ඇහැ සංවර කරනවා. එතකොට ප්‍රිය රූප බලලා නිමිති මතක තියාගෙන ඒව ආස්වාදයෙන් සිහි කරන එක අතහරින්න පුරුදු වෙනවා. ශ්‍රාවකයා පුරුදු වෙනවා. නිවනට ආස කෙනා දන්නවා මේක දුකක්, දුක් උපදින්නේ මේ විදිහටයි කියලා දන්නවා. ධර්මයේ දන්නවා කියන්නේ ඒකයි. එතකොට මේ නිවනට කැමති කෙනා, ධර්මයේ දන්න කෙනා, ශ්‍රාවකයා, ශ්‍රද්ධාව තියෙන කෙනා, ධර්මයේ දන්න කෙනා දන්නවා ඇස අසංවරුනහම එහෙම නැත්නම් ප්‍රිය දේවල් රාගයේ උපදවන්නට හේතු වෙන, බැඳිලා යන්න හේතු වෙන ප්‍රියමනාප දේවල් බලලා දැකලා ඒවයි නිමිති මතක තියන් ඒ නිමිති ආස්වාදයෙන් සිහි කළොත් රාගය ඇති වෙනවා, එයින් බැඳිලා යනවා, ඒක එයින් දුක ඇති වෙනවා කියලා දන්නවා ධර්මයේ දන්න කෙනා. ශ්‍රද්ධාව තියෙන කෙනා දන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නව නේද? අපි ඉගෙනගෙන තියෙනවනේ නේද? ඒතර අපි ඒක දන්නවා. ඒතර අපි මේ සිද්ධියට අපි කැමතිද අකමැතිද? ප්‍රියමනාප එතන රාගය ඇති වෙලා බැඳිලා යන්න හේතු වෙන ඒ බඳු ස්වභාවයෙන් යුක්ත ප්‍රිය දේවල් දැක්කහම හිතම් බලපුවාම එහි නිමිති අනුනිමිති මතකේ තියාන ඒවා ප්‍රිය ආස්වාදයෙන් සිහි කර හිටියොත් රාගය ඇති වෙනවා, බැඳිලා යනවා, බැඳිලා කියන දුක ඇති වෙනවා කියලා දැන් අපි දන්නව නේද? ඒක අපි පිළිගන්නව නේද? ඒ පිළිගන්නව නේද අපි ඒක? ඒක පිළිගන්නවා. ඒතර ඒ පිළිගැනීම තමයි ශ්‍රද්ධාව. නෑ එහෙම වෙන්නේ කොහොමද කියලා අපි හිතන්නේ නෑනේ කවදාවත්. නේද? දැන් අපි ශ්‍රද්ධාවෙන් යුතුව ඒක පිළිගන්නකොට ඒ බඳු දේවල් අපට වෙලා තියෙනකොට අපට තේරෙනවද? නේද? ඒ සිද්ධිය අපේ ජීවිතයේ සිදු වෙලා තියෙනවා. දැන් සිදු වෙනවද කියලා අපිට එකපාරට තේරෙන්නේ නමුත් සිදු වෙලා තියෙනවා කියලා විමසලා බලන්න පුළුවන් නේද? ප්‍රිය දේවල් ඇහෙන් බලලා ඒවයි නිමිති අනුනිමිති සටහන් මතක තියාන ඒව ආස්වාදයෙන් සිහි කර ඉඳලා ඒවට බැඳිලා ගිහිල්ලා ඒව නිසාම පීඩාව අතිශයින් පීඩාව ඇති වූ අවස්ථා සිහි කරන්න බැරිද? නේද? ඕනතරම් තියෙනව නේද? නේද? එහෙනම් ඒ ධර්මය බුදුරජාණන් පෙන්වූ ධර්මය ඇත්තක් නේද? නේද? අපට වෙලා තියෙනවා. අප තුල මේක තියෙනවානේ. වෙලා තියෙනවා. දැන් ඒක දුකයි පීඩයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු දේ අපි පිළිගන්නව නේද? ඒ සිද්ධි නිසා දුක් හට ගන්නවා. නමුත් අපිට ලැබුණ දෙයක් නෑ නේද? දුක මිස එයින් ලැබුණ දේ මොකද්ද? ඊටාම සුළු ආස්වාදයි දුක් ගොඩයි කියන එක දැන් තේරෙනව නේද? නේද? සමහරට අපි මේ දැකපු රූපාය කවදාවත් දකින්නත් ලැබෙන්නේ නෑ. නමුත් ඒ නිමිති හිතේ පවතිලා ඒ වන්සා කොයිතරම් දුක් විඳලා ඇද්ද? දැන් සීකල බලන්න තේරුම් ගන්න එහෙම වෙලා නැද්ද? එහෙනම් ඒ අනවබෝධය තියෙන තාක් දුක් පීඩා ඇති වෙනවා කියලා ධර්මයේ දන්න කෙනා, ධර්මයේ පිළිගන්න කෙනා, ශ්‍රද්ධාවට කෙනා, ශ්‍රාවකයා දන්නවා, පිළිගන්නවා. දැන් ඒ සිද්ධිය යලි යලි ඇති වෙනවට ඔහු කැමතිද බයයිද? බයයි. ඒ සිද්ධිය ඇති වෙලා ඒ දුකේ යලි යලි ඉන්න කැමතිද යා? දැන් තවදුරටත් ධර්මයේ දන්න කෙනා, තවදුරටත් ධර්ම ඉගෙන ගන්න කෙනා ඒ විදිහට කිලිටි සිත තිබොත් මලම් පස්සේ പ്രേත ලෝක යනවා, නිරය යනවා. ඒවත් දන්නවනේ. ඒසා දීර්ඝව පුළුල්ල ධර්මයේ දැන් දැනගන්න හම්බ වෙනව නේද? දැන් අපිට එහෙම දැනුමක් නැද්ද? ඒ ගැන අපේ විශ්වාසයක් පිළිගැනීමක් මාත්‍රයක්වත් නැද්ද? නේද? දැන් අපිට ඒ ගැන බඳු සිද්ධියක් අපට වීමෙන් ඒක විපාක විඳින්න අප තුළ බය මාත්‍රයක්වත් නැද්ද? තියෙනවා. අන්නේ බයම ඒ අකමැත්තම උපදවන්න. එතකොට ඒ ප්‍රිය රූප බලලා ඒ වෙන සිද්ධිදාමයේ වළක්ක ගන්න අපි කැමති වෙනවා. අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවරයට ආරම්භය. ප්‍රිය රූප වල නිමිති අනුනිමිති මතක තියාන ආස්වාදයෙන් සිහි කරනවා. ඒක තමයි රූප ධාතුව නිසා රූප සංඥා ඇති වෙනවා කියලා. ඒතර අපි ප්‍රිය රූපයක් තියෙන එකේ පොඩි කොටසක් තමයි අපේ හිතට එන්නේ. මුළු රූපේම අපේ හිතට එනවද? නෑ. අපි තුමු ලස්සන කාන්තාවක් දැක්කා කියලා මුළු කාන්තාව සමස්තයම අපිට හිතේ නැති වෙන්න පුළුවන්. අපිට සිහි වෙන්නේ කොකෙස් ටිකක්.
එයාගේ ඇහි බැම. එහෙම නැත්නම් ඇඟිලි ටික. එහෙම නැත්නම් හම, හිනහව, දත් ටික. ඒ වගේ නිමිත්තක් හෝ අනුනිමිත්තක්. එහෙම නැත්නම් වචන මාත්‍රයක්. එහෙම නැත්නම් ඇඳුම් විලාසිතාවක්, ගමනක්. ඒ වගේ නිමිත්තක් අනුනිමිත්තක් තමයි අපි සිහි වෙන්නේ. ඒක තමයි ඒ සංඥාව. ඒ සංඥා රූප ධාතු නිසා සංඥාව ඇති වෙනවා. හරි? ඒ සංඥාව නිසා ඒ ගැන හිතනවනේ ප්‍රියව. ඒක තමයි රූප සංකල්පය කියලා කියන්නේ. රූප සංකල්පය. ඒ රූප සංකල්පය තමයි හිතට අරමුණ වෙන්නේ. ඒතර හිත තියෙනවා, හිතේ අරමුණ තියෙනවා, හිතේ විඤ්ඤාණ ඇති වෙනවා. ඒතර ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශ ප්‍රති විඳීම ඇති වෙනවා. විඳීමෙන් ආසාව ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා, බැඳිලා යනවා. ඒ විදිහ තමයි දුක ඇති වෙන්නේ. බලන්තර ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ රස පහස ඒවය අරමුණු එමෙතන් ඒ නිමිති අරගෙන ඒ නිමිති මතක තියාගෙන සිහි කර කර ඉන්නවා. ඒතර ඒවා කාමයන් කියන්නේ ඒවට නේද? කාම සංකල්ප. කාම සංඥාව නිසා කාම සංකල්පයක් තියෙනවා. ඒ කාම සංකල්ප නිසා කාම ඡන්දය ඇති වෙනවා. කාම ඡන්දේ බැඳිලා යනවා. දැන් මේ සිද්ධි දාම අපිට වෙලා තියෙනවද නැද්ද? දැන් අපි ධර්මයේ ඉගෙන ගත්තා විතර නේද? අපි ධර්මයේ ඉගෙනගෙන තියෙනව නේද? දැන් මේ සිද්ධි අපිට වෙලා තියෙනව නේද? මේ සිද්ධි නිසා අපිට සැපක් ඇතිලා තියෙනවද දුකක් ඇතිලා තියෙනවද? ඈ? ඊටාම සුළු සැපක් තියෙනවනේ නැත්තේ නෑ. දැන් සැප නෑ කියන්න එපා. සැප නැත්නම් අපි සිහි කරන්නේ නෑනේ. ඒ සැප කොච්චර චුට්ටයිද නේ? ඊටාම චුට්ටි සැපක් සුළු සැපක් සහ දුක් ගොඩක් වින්දා නේද? වින්දා. ඒ දුක යලි යලි පැවතුනොත් මෙලව කොයිතරම් දුක්ද? ඒතර රූප නිසා, ශබ්ද නිසා නේද? ගන්ධ රස පහස මේ දේවල් එකවතාවයිද, දෙවතාවයිද, තුන්වතාවයිද, හතරවතාවයිද? කොයිතරම් මේ සිද්ධියට අපි ගොදුරු වෙනවද? නේද? ඒතර අපිට කෙරවලක් නැති දුක් පීඩා ගොඩක නේද අපි හිටියේ? ආස්වාදේ කොච්චර චුට්ටයිද අපි වින්දේ? දුක් ගොඩක් නේද අපි වින්දේ? ඒතර ධර්මයේ තුල අපි මේක දැන් ඉගෙනගෙන තියෙනවා. නේද? අපට මෙහෙම සිද්ධ වුණා. බුදුරජාන් වහන්සේ කියලා දුන් දේ දැන් ඇත්තක් කියලා අපට පේනව නේද? අපට සිදුවෙන දේ නේද පේන්නලා දෙන ධර්මයේ තුල. නේද? දැන් අපි මේක පිළිනොගත්තොත් අපි හරිද? අපි මේක පිළිගන්න ඕන නේද? මේක යථාර්ථයේ විදිහට පිළිගන්න ඕන නේද? බුදුරජාන් වහන්සේ පෙන්වූ දේ ඇත්තයි කියලා පිළිගන්න ඕන නේද? දැන් බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙනවා ওই විදිහට වෙන්න දෙන්න එපා. උනොත් දුක ඇති වෙනවා. ওই දුක උතරින් අතර වෙන්නේ නැහැ. සිත කිලිටි වෙලා මලම් පස්සේ අපායට යන්න වෙනවා. දැන් අපි මේ දුක පිළිගන්නවා නම් මලම් පස්සේ අපායට යන්න වෙනවා කියන එක පිළිගන්න පුළුවන් නේ? ඒ කිලිටි සිතෙන් අපාය යනවා කියන එක පිළිගන්න බැරිද? කිලිටි සිතෙන් പ്രേත ලෝකයට යන්න වෙනවා කියන එක පිළිගන්න පුළුවන් නේ? බලන්න මේ ප්‍රත්‍යක්ෂයට එන කෙනා ශ්‍රද්ධාවෙන් ධර්මයේ පිළිගන්න කෙනාට ප්‍රත්‍යක්ෂයට එන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා ප්‍රිය රූප බලලා ඒවයි නිමිති අනුනිමිති ආස්වාදයට අනුව කල්පනා කරපුවාම රාගය ඇති වෙලා බැඳිලා ගිහින් දුක ඇති වෙනවා කියන ධර්මය අපි මුලින් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. යලි අහලා ඒක පිළිගන්නවා. පිළිඅරන් ඒක ඇත්තද කියලා අපි විමසලා බලනවා. විමසලා බලනකොට අපට තේරෙනවා ඇත්තයි කියලා. ඒතර ශ්‍රද්ධාවෙන් පිළිගත්තා. ඒ පිළිගැනීමම ප්‍රත්‍යක්ෂ බවට පත් වෙනවනේ. අපි තුල ඒක තේරෙනවනේ. අපටම වුණා අපට වෙනවා කියලා තේරෙනවනේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂය. ඒ ශ්‍රද්ධාවෙන් ප්‍රත්‍යක්ෂයට ආපුවාම ඊට වඩා අවබෝධයක් ශ්‍රද්ධාව නිසාම අපට උපදවන්න පුළුවන්. ඒ තමයි මෙලවදීම කාමයන් හේතු කරගෙන දුක් ඇති වෙනවා. මේ දුකෙන් නිදහස් නොවුනොත් මේ විදිහට කිලිටි වෙලා කිලිටි සහිත සිතෙන් මීට වඩා දුකකට යන්න වෙනවා. ඒ പ്രേත ලෝකේ, නිරේ තිරිසන් ලෝකේ දුකට යන්න වෙනවා කියන එක ශ්‍රද්ධාවෙන් පිළිගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂයෙන් මේ දක්වා පිළිගන්න කෙනාට. නේද? ශ්‍රද්ධාවෙන් ධර්මේ දරා ගන්න කෙනාට මෙලව දුක ප්‍රත්‍යක්ෂයෙන් දැනෙනවනේ. දැනෙනව නේද? ඈ? ඔයගොල්ලෝ නැද්ද? ඈ? මේ ලැජ්ජ වෙන්න එපා මේකට.
මෙලව දුක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැද්ද? ඒකට ලැජ්ජ වෙන්න එපා. එහෙම ලැජ්ජ වුණොත් එහෙම ඊළඟ ජීවිතේ ලැජ්ජ වෙන්නේ කාලඟද? പ്രേත ලෝකෙට ගියාම ලැජ්ජ වෙන්නේ ඇඳුන් නැතුව අර പ്രേත කතාවල තියෙන්නේ. ඇඳුන් නැතුව කෙස් වලින් විලි වහගෙන හිටපු പ്രേතයන් ගැන. ඒ ලැජ්ජාවද හොඳ? දැන් අපි මේ අපිට මෙහෙම වුණා කියලා ලැජ්ජාව අයින් කරගෙන අවංකව පිළිගැනීමද? නේ? අපට වුණා ලැජ්ජ වෙන දෙයක් නෙවෙයි. මේක යථාර්ථය පිළිගැනීම. එහෙමනම් අපි මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අපට තේරුනොත් අපි මේ අනවබෝධය නිසා දුක් ඉපදුනා, දුක් විඳා, දුක් විඳිනවා කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයට ඇති වෙනවා. ධර්මය දකින්නවා කියන්නේ ඒකට. එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ ලෝකය ගැන පුළුල් අවබෝධය අපි පිළිගන්නවා. ඒ පුළුල් අවබෝධය තුළ පෙන්වා දෙනවා මේ කාමයන් නිසා කිලිටි වෙන සිත පිරිසිදු නොවි තිබුණොත් പ്രേත ලෝකයට යන්න වෙනවා. പ്രേත ලෝකෙ ඉපදෙනවා. නිරේ යනවා. නිරේ යන්න වෙනවා. තිරිසන් ලෝකයට යන්න වෙනවා. ඒ ලෝකවලින් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. කියලා කියන දේ අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් පිළිගන්න අපිට පුළුවන් පිළිගන්නවා. දැන් මේ දැනෙන දුක්, දැන් විඳින දුක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි තේරුම් ගත්තොත්. නේද? ඒතර ශ්‍රද්ධාවම නෙමෙයි, ශ්‍රද්ධාව ඉක්මවාගේ දැනුමක් ශ්‍රාවකයාට තියෙනවනේ. ප්‍රත්‍යක්ෂ දැනුමක් තියෙනවනේ. මේ දැන් ලැබෙන දුක් දැන් තේරෙනවද ප්‍රත්‍යක්ෂය? එහෙනම් ඒ ප්‍රත්‍යක්ෂය තුල ඉඳගෙන ඉන්නහා බල සම්පන්න දුක් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා ශ්‍රාවකයා. මේ ප්‍රත්‍යක්ෂ දුක් පිළි නොගන්න කෙනා ශ්‍රද්ධාවෙන් පිළිගන්න දුක් පිළිගන්නේ නැහැ. ඒකයි යලි උපදින්න කැමති වෙන සමහර. ප්‍රත්‍යක්ෂව දුක් තේරුම් ගන්න ගොඩක් තියෙනවනේ. නේද? ප්‍රත්‍යක්ෂ ඥානයෙන් තේරුම් ගන්න දුක් ගොඩක් තියෙනව නේද? ඒ ටික තේරුම් ගන්න කෙනාට ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න පුළුවන්, ශ්‍රද්ධාවෙන් පිළිගන්න පුළුවන් බල සම්පන්න දුක් පිළිගන්න අමාරු නෑ. ශ්‍රද්ධාව බලය කියන්නේ ආන් ඒ වගේ එකක්. ඒ බඳු ශ්‍රද්ධාව බලයට ආපු කෙනා තමයි අර ගල් ටඹක් ගැඹුරු පොළවේ ගැඹුරට හිටපුවාම හතර දිශාවෙන් හමන මහා සුළඟින් හෙල්ලෙන්නේ නැතුව තියෙනවා කියලා කියන්නේ. ආන් ඒ වගේ. අපාය, പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරිය පේන්නේ නැති තැනක් කියලා කවුරු තර්ක කරත් ප්‍රත්‍යක්ෂ වශයෙන් මෙලොව තියෙන දුක් දැනගත්ත කෙනා, අවබෝධ කරගත්ත කෙනා අපාය දුක් පිළිගන්නවා. එයාට අපාය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ නැහැ. මොකද අපාය දුක් කවදාවත් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරන්න බෑ. ඒක ශ්‍රද්ධාවෙන් අවබෝධ කරගන්න එක. නේද? මෙලවම විඳි දුක් තේරුම් ගන්න. ඒ අනවබෝධය නිසා. ඒ අනවබෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අපි ධර්මයේ හොඳින් ඇහුවොත්, යලි යලි ඇහුවොත්, ඒ ධර්මයේ තුල පෙන්වා දෙන විදිහට අපේ අසකන නාසය දිව ශරීරයේ මුල් වෙලා මේ සිත කිලිටි වෙලා අපට අනේක ප්‍රකාර දුක් විඳින්න වෙන ආකාරයේ තේරුම් ගත්තොත් ඒ සිද්ධියට බය ඇති වෙනවා. ඒ බඳු දෙයක් මොකටද කරගන්නේ කියලා හිතනවා. අර්ථයක් නෙවෙයි, ඒක අනර්ථයක් කියලා පිළිගන්නවා. ඒ නිදහස් වෙන්න කැමති වෙනවා. ඒ නිදහස් වෙන්න කැමති වෙනවා. සීලමු දුකෙන් නිදහස් වෙන්න කැමති වෙනවා. මොකද මේ తాවකාලික ඊතා සුළු සැපකට ගිහිල්ලා මහා දුක් ගොඩක් විඳ කියලා ශ්‍රාවකයා ටික කලකින් තේරුම් ගන්නවා. ඒතර පුංචි සැප පස්සේ ආය යන්නේ නැහැ. ඒක වළක්ව ගන්න පුළුවන් එයාට. ඒ පුංචි සැප වළක්ව ගන්න එයාට පුළුවන්. ඒ පුංචි සැපකට ගිහින් මහා දුක් ගොඩක් විඳින්න උනා නේද? මේක තේරුම් නොගෙන අත්හැරගත්තේ නැත්නම් මීට වඩා බලවත් බරසම්පන්න ඊටාම බරසම්පන්න දුක් වලට ගොදුරු වෙන්න වෙනවා නේද කියලා තේරුම් ගන්න පිළිගන්න ශ්‍රාවකයා අර පුංචි සැපත අත්හැරගන්න ආසයි, කැමතියි. කවදද මම ඒක අත්හැරගන්නේ කියලා කාමයේ අතහැරගන්න තියුණු ආසාවෙන් ඉන්නවා. අන්නේ ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න පෙළඹෙන බලන්න නිවනට ආස කරන කෙනාට ඉන්ද්‍රිය සංවරය
පහසු වෙන්නේ ඒකයි. දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. එයාට සිද්ධ වෙනවා. දුකෙන් නිදහස් වෙන්න අකමැති කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති එකක් ඒක. කරගන්න බෑ. ඔව්. දුකෙන් නිදහස් වෙන්න කැමැත්ත තියෙන කෙනා දුකෙන් නිදහස් වෙන්න කැමති නේ දුක දන්න කෙනා. දුක දන්න දුක දකින්න කෙනා දුකෙන් නිදහස් වෙන්න ඒකාන්තයෙන් කැමති වෙනවා. දුක දන්න දුක දකින්න කෙනා තමයි ධර්මයේ තුල ඉන්ද්‍රිය අසංවරය නිසා අනේක ප්‍රකාර විදිහට අපිට දුක් දුම්නස් විඳින්න උනානේ කියලා ධර්මයට අනුව විමසා බලනකොට තේරුම් ගන්න කෙනා දුක දන්නවා දුක දකින්නවා. ප්‍රත්‍යක්ෂ ඥානය උහුට තියෙනවා. තමා තුලවන ඥානය උහුට තියෙනවා. තමා තුලම මේ තමා දුක කියලා දන්නවා. අය කවුරුත් කියලා දෙන්න ඔයාට ඕනේ නැහැ එතකොට. ඔව් බුදුරජාණන් වහන්සේ කිව් දේ පිළිගන්නවා සාදුකාර දීලා පිළිගන්නවා. එයින් නිදහස් වෙන්න මේන් නිදහස් වෙන්න කියලා යලි යලි බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ සාදුකාර දීලා පිළිගන්නේ යා. ඉක්මනින් නිදහස් වෙන්නේ නැත්නම් කවද්ද නිදහස් වෙන්නේ කියලා උට නිදහස් වීම ගැන කැමැත්ත සිත පුරා පවතිනවා. ආන් මේ විදිහට දුකින් නිදහස් වීම ගැන ගෞරවාන්විත අදහස දුකින් නිදහස් වීම පිණිස වන පාරිශුද්ධ අදහස තාම ප්‍රීතිය ප්‍රමුඛ වෙච්ච අදහස ප්‍රබෝධයෙන් යුක්ත අදහස ශ්‍රාවකයා තුල තියෙනවා. නිවන ගැන සිත පිනාගේ අදහස් ශ්‍රාවකයා තුල තියෙනවා. ශ්‍රාවක නොවන කෙනා නිවන ගැන කිව්වහම බය හිතෙනවා. එමෙතේ ගණන් ගන්නෑ. ඕක බැරි එකක් මොන පිස්සුද? ඕවා සංකල්ප විවිධාකාර දේ කියනවා. පේන්නේ නැති දෙයක් කොහොම ඒක දේවල් කියනවා. මෙලවත් නිවන තියෙනවා විවිධාකාර දේ කියනවා ශ්‍රාවක නොවන. ශ්‍රාවකයා තුළ නිවන ගැන තියෙන කැමැත්ත ආසාව ප්‍රබෝධයෙන් යුක්තයි. සිත පිනාගේ කැමැත්තක් ඒක. ඒක අර ඔටුනු පළඳින්න කැමති ඔටුන්නට හිමි කුමාරයා කවදද මං ඔටුනු පළඳන්නේ කියන අදහස පවත්න්නේ පීඩාවෙන් පිනාගේ සිතෙන්ද. ඒ වගේ තමයි ශ්‍රාවකයා. කවදද මම ශ්‍රාවකත්වයේ සම්පූර්ණ කරන්නේ? කවදද මම පිරිසිදු සිත උපදවන්නේ? කවදද මම නිකලස් බවට පත් වෙන්නේ කියන ආසාව ශ්‍රාවකයා තුළ තියෙන සිත පිනාගේ ආසාවක්. ඒකටයි ඡන්දය කියලා කියන්නේ. ඒ ඡන්දය ඒ ශ්‍රේෂ්ඨ වූ ඡන්දය ගැනයි අපි මෙතෙක් කල් කතා කළේ. ඒ ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ ඡන්දය උපදව ගන්න. ඒ ඡන්දය යලි යලි උපදවන්න, ඒ ඡන්දය වඩන්න, ඒ ඡන්දයෙන් සිත පුරවාගෙන, ඒ ඡන්දයෙන් සිත පුරවගෙන, සිත පුරා ඒ ඡන්දේ පවත්ත ගන්න. ඒ ඡන්දේ නොනැසී පවත්ත ගන්න. එතකොට ඒ ශ්‍රේෂ්ඨ වූ පාරිශුද්ධ වූ අතිශයින් පිරිසිදු ප්‍රබෝධ ජනක වූ නිවන අවබෝධ කිරීමේ කැමැත්ත කියන ඡන්දය සිතේ යමෙක්ගේ තුල පවතීද ඔහුට හීන කාමයන්ගෙන් නිදහස් වෙන්නේ කවදද කියන කැමැත්ත බලවත්ව තියෙනවා. මොකද නිවනට ආස කෙනා හීන කාමයන්ගෙන් නිදහස් වෙන්න කැමැත්ත ඔහුට ප්‍රමුඛව තියෙන එකක්. ඔහු දන්නවා මට දුක් දුන්නේ මේවයින්නේ. නේද? දුක ගැන දන්න කෙනා දුක දුන්නේ මේවයින්නේ කියලා දන්නව නේද? නේද? මේවයින්නේ මට දුක දුන්නේ කියලා ඔහු ඒ දුක දුන්න දේ ගැන බලවත් අකමැත්ත තියෙනවා. ඒක දුරු කරන්න ඔහු ආසාවෙන් බලන් ඉන්නවා. ඒ සඳහා ඔහුට හිතෙන් දේ කරන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ගැන කියලා දුන්නේ කියලා විමසා බලනවා. ඒකටයි විමර්ශාව කියන්නේ. ඒක ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණේ තමයි මේ විමසීම ඇති වෙන්නේ. එතකොට මේ විදිහට ධර්මයේ දන්න ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවකයා කල්යාණ මිත්‍ර ඇසුරේ අත්හැර ගන්න නැතුව ධර්ම ශ්‍රවණේ ඊටා හොඳින් කරනවා. ඔහුට සිත පිනාගිය විදිහට නිවන අවබෝධ කිරීමේ ආසාව සිත පුරා නිතර පවත්වන්න පුළුවන්. ඒබඳු ආසාවෙන් ඉන්න කෙනාට දැනෙන දුක්, දැනෙන පීඩා, සිතට උල් ඇනෙන, සිත තලන, සිත තලුන, සිත පෙළුණු, සිත ගිනිගත් ඒ පීඩා ඇති කරපු කාමයන් ගැන
බලවත් අකමැත්ත, බලවත් අප්‍රසන්න බව, බලවත් විරෝධය ඔහුගේ සිතේ තියෙනවා. කවදද මම මේ නිදහස් වෙන්නේ කියන ගැඹුරු කල්පනාව, පැතුරුණු කල්පනාව, ස්ථිරසාර කල්පනාවට තියෙනවා. ඔහුට ඉන්ද්‍රිය සංවර කර ගැනීම ක්‍රමක්‍රමයෙන් කරන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවරයේ කියන ධර්මය ඔහු ඇති කර ගන්නවා. මක් නිසාද? ඒ ඊටාම ප්‍රවේශමෙන් කළ යුතු ඉන්ද්‍රිය සංවරය තුලයි මේ භයානක උදුර බේරෙන ක්‍රමවේදයේ තියෙන්නේ කියලා තියුණු කල්පනාව ශ්‍රාවකයාට තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන සූක්ෂම ධර්මය, ඉන්ද්‍රිය සංවරය කියන අතිශය සූක්ෂම වූ ක්‍රමවේදය තුල තමයි දුකෙන් නිදහස් වීමේ සියුම් කලාව තියෙන්නේ. ප්‍රඥාව තියෙන ශ්‍රාවකයා කලබල නොවි ඒ සියුම් ධර්මය, ඒ සියුම් ක්‍රමය අවබෝධ කරගෙන පුරුදු කර ගන්නවා. ඔහු පිරිසෙන් වෙන් වී ඉන්න ප්‍රිය කරනවා. ඔහු දන්නවා මෙතනයි රැකවරණය. ඔහු ශ්‍රමණීන් ඇසුරේ, භික්ෂුන් ඇසුරේ, කල්යාණ මිත්‍රයින් ඇසුරේ වත් පිළිවෙත් කරමින් විවේකී ජීවිතයට කැමති වෙනවා. ඔහු දන්නවා මෙතනයි සුදුසු තැන, මෙතන තමයි පරිසරය හැදෙන්නේ. ඔහු බලන් ඉන්නවා පරිසරය හැදෙනවා. ඒ පරිසරය හැදෙන බව ඔහු දන්නවා. ඒ පරිසරයට අනුග්‍රහය තියෙනවා. බීජ වැපුරු සරු කෙතේ සරු බීජ වැපුරු ගොවියා දන්නවා මුල් ඇදෙනවා, ඒ බීජ පැලවෙනවා, පැලවෙන තෙක් ඔහු බලන් ඉන්නවා. ආන් ඒ වගේ ධර්මයේ දන්නා ප්‍රත්‍යක්ෂ අවබෝධයේ තියෙන දුක ගැන දන්නා දකින ප්‍රත්‍යක්ෂ අවබෝධයේ තියෙන ශ්‍රාවකයා හීන කාමයන්ගේ නිදහස් වීම පතමින් ඒව ගැන බලවත් විරෝධයේ හිතේ පවත්වගෙන වාසය කරනවා. ඔහුගේ සිත පිරීලා තියෙන්නේ නිවන අවබෝධ කිරීමේ ආසාව. අන්නේ බලවත් ආසාව කවුරුත් හොඳින් ඇති කරගන්න. අපි සෙත් පතනවා සියලු දෙනාට නිවන අවබෝධ කිරීමේ බලවත් ආසාව ඊටාම හොඳින් සිතේ පවත්ව ගන්න සියලු දෙනාට වාසනාව උදා වේවා.